සමන්තා චක්කවාලේසු අට්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං දමසවන කාලෝ අයංබදංතා දමසවන කාලෝ අයංබදංතා දම්මසවන්න කාලෝ අයංබදංතා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස. පිංහතුනි, අපි අද මේ ධර්ම දේශනාවෙන් ධර්මානු ශාසනාවෙන් විශේෂයෙන් විමසල බලන්නේ මේ බුද්ධ ශාසනය තුළ ධර්මමාර්ග දියුණු කරගෙන යන ශ්‍රාවකයකුට ජීවිතයේ විටින් විට පෙර කර්ම විපාක මතු වෙන්න පුළුවන්. හැමදාම එක විදිහටම බැබලිලා ඉන්නව නෙමෙයි මිනිස්සු. ජීවිතේ නොයෙක් කඩා වැටීම් ඇති වෙනවා. ලාභ වගේමයි අලාභත් ලැබෙනවා. සැප සම්පත් වගේමයි ජීවිතයේ දුක විටින් විට නොසිතන ප්‍රශ්න ගැටලු විපත් කරදර ජීවිතය විදින්න සිද්ධ වෙන. ඒ වගේම සමහර කාලවලට පිරිස යාලුවෝ නෑදෑයෝ හිතවතු ඕන තරන්ගන්නවා. හැබැයි ජීවිතයේ තමන්ටම කාත් කවුරුත් නැතු අසරණ වෙන දවසක් කාලයක් එන්න පුළුවන්. ඔබෙන් උදව්ගත්ත මිනිස්සු ඔබ පිහිට වෙච්චායම ඔබට අහක බලාගෙන යන දවසක් එන්න පුළුවන්. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. නින්දා ප්‍රශංසා ඔබට ගුණ කියපු අය ඔබ වර්ණා කරපු අය ඒ මිනිස්සුම එකතු වෙලා ඔබට බනින දවසක් එන්න පුළුවන්. මේ ස්වභාවය මේ ලෝකෙ හැමෝටම පොදුයි. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේලාට පවා නින්දා කරපු මිනිස්සු හිටියා. උන්වහන්සේලා පවා අටලෝ දහමට මුණ දුන්නා. හැබැයි බුදුරජාණන් වහන්සේලාගේ තාදී කියලා ගුණයක් බුදුවරු තුළ පිහිටලා තියෙන. අටලෝ දහමෙන් කම්පා නොවෙන ගුණේ. ඒකට කෙනොත් තාදි ගුණේ. ඒ නිසා මොන තරන් ලාභ අලාභ සැප දුක යස අයස නින්දා ප්‍රශංසා මේවා මොන විදිහට ජීවිතේ විඳින්න සිද්ධ වුණත් බුදුවරු ඒවැන් කම්පාවෙන්නේ. හැබැයි සාමාන්‍ය මනුස්සයා ඒවැන් නොයෙක් විදිේ ප්‍රශ්න ගැටලු විපත්වලට පත්වෙනවා. පිංගතුනි, අද මේ ධර්මානු ශාසනාවෙන් ඔබට විශේෂෙක් පෙන්නල දෙන්නේ. අපි දන්නවා පසුගිය අවුරුද්ධ මේ ගෙවීගෙන යන අවුරුද්ධ 2020 මේ අවසාන කාලෙ අපි දන්නවා කොච්චර ප්‍රශ්නවලට අපි මුණ දුන්නද. මහා වසංගතයක් තාම අවසානයක් පේනතෙක් මානික තාමනෑ. ඒ නිසා ලෝකෙ මිනිස්සු කොච්චරනං ආර්ථිකාතින් නොයෙක් අසරණ භාවයට පත් වුණ. මිනිස්සුන්ට එදිනෙ ආදායම් මාර්ග නැති වුණා. බොහෝ පිරිස ලෙඩරෝගවලටකුත් විශේෂෙන් ලෝකෙ ගත්තහම් ශ්‍රී ලාංකිකයන් ලංකා විතරක් නෙමේ ලෝකෙ පුරාම නොයෙක් රටවල ජීවත්තේ. අපි දන්නවා ලෝකෙ බොහෝ රටවල කොයි තරම් මිනිස්සු ලක්ෂ ගණනින් මේ වෙනකොට මිනිස්සු මිය ගිහිල්. කෝටි ගණනාවක් මිනිස්සු මේ රෝගි ගොදුරු බවට මේ වෙනකොට පත්වෙලා. මේ රෝගයක්ත් එක්ක රටවල් සම්පූර්ණයෙන් කීප වතාවක් වසා දැම්වා. මිනිස්සු ගෙවල්වලට කොටු වෙලා රස්සාවල් කරගන්න විදිහක් නැතුව සමහර වෙලාවට ඔබම හිතන් යම් කිසි රැකියා කරපුයි සමට හෝටල් ශේත්‍රී රස්සාවල් කරපුයි සංචාරක ශේත්‍රී යම් කිසි ඉහළ දියුණුවක් ලබාගෙන ජීවත් එච්ච මිනිස්සු අද පහලට මැදගෙන වැටිල්. ඒ නිසා ඕනම කෙනෙක් අද දියුණු වෙලා රජකං කරන මනුස්සය හෙට මහපාරට වැටෙන්න්න පුළුව. අද කෝටිපතිය හෙට හිඟන්නෙක් වෙන්න පුළුවන්. අද නිරෝගීව ඉන්න කෙනා හෙට ලෙඩෙක් වෙන්න පුළුව එක තැන් වෙන්න පුළුවන්. මෙන්න මේ ස්වභාවයක් එක්ක කොහොමද ධර්මයෙන් අපි හිත හදාගන්න. ජීවිතය ඇතිවෙන ප්‍රශ්න ගැටලු පීඩා කරදර ඉදිරියේ ධර්මානුකූලව මොන ප්‍රශ්නාවත්
ධර්මී හැසිරෙන ශ්‍රාවකයා ධර්මයෙන් හිත ශක්තිමත් කරගන්න කොහොමද. අද අපි මේ ධර්මානු ශාසනාව තුළ එවැනි ඔබට ඉතාම වැදගත් කාරණා රැසක් සාකච්ඡා කරන්න. අපි ගම් බුදුහාමුදුරන්ගේ කාලෙ උදාහරණය. අනාථ පිණ්ඩික සිටුතුමා අපි කවුරුත් දන්නවා. මේ බුද්ධ ශාසනයේ අග්‍රදායකය අනාථ පිණ්ඩික සිටතුමයාගේ නම තමයි සුදත්ත සිටුවරය. ඔබ දන්නවා කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙනාපු කෙනෙක් මහා පින්වන්ත කෙනෙක්. මේ බුද්ධ ශාසනය අග්‍රදායකය බවට පත්වවෙන්න කල්ප ලක්ෂයක් සසර පින් කරා පෙරුම් පුරුව කියන. මහා ධනවතේ ඒ ධනවත්කම නිසාමයි 54 කෝටියක් වියදං කරලා සැවැත්නුවර ජේතවනේ හදලා බුද්ධ ශාසනයට පූජ කරේ. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බුදුවෙලා වැඩ සිටි අවුරුදු 45ක් කාලය. උන්වහන්සගේ සම්පූර්ණ ආවිෂ අවුරුදු 80යි වැඩ හිටි. උන්වහන්සේ ගිහි ජීවිතය ගත කළ අවුරුදු 29දී අභිනිස්ක්‍රමණය කරා අවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කරක්‍රියා කරලා එදා බෝධි මූලයේදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා ගුරූපදේශ රහිතව සම්මා සම්බුද්ධත්වයට පත්වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ එතන ඉඳං අවුරුදු 45ක් පුරාවට අවබෝධ කරගත් ධර්මී ලෝකෙට දේශනා කර. උන්වහන්සේගේ වයස අවුරුදු 80 වෙනකොට සම්බුදු කෘත්‍ය අවසන් කරලා අනුපාදිශේෂ පරිනිර්වාණ දහත්වෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව. පිංහතුනි බුදුරජාණන් වහන්සේ බුදුවෙලා වැඩ සිටිය මේ අවුරුදු 45ක කාලේ වැඩිම කාලයක් එක තැනක එක ආරාමයක වැඩ සිටියනම්. ජීවිතේ වැඩිම කාලයක් වස් සමාදන් වෙලා එක ආරාමික වැඩ සිටියනං ඒ තමයි සැවැත්නුවර ජේතවන භූමි. අනාථ පිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු ආරාම. දැන් අනාථ පිණ්ඩික සිටුතුමා මේ ඉඩම ගන්නම ඔබ අහල ඇති ජේත කුමාරය කොසල් රජ්ජුරුවන්ගේ පුතාට තමයි ඔය ඉඩම අයිති වෙලා තිබේ. රජ්ජුරුවන්ගේ පුතා කීයටවත් ඉඩම විකුණන්න කැමතිවුන්නේ. හැබැයි සුදත්ත සිටුවරයා තමන්ගේ පිය රජ්ජුරුවන්ගේ කොසල් රජ්ජුරුවන්ගේ ළඟම හිතවතේ බොහෝම මිත්‍රශීලී කෙනෙ. නගර ඉන්න වෙළඳ කටයුතු සම්බන්ධ ඉන්න ඉහළම දනවත් සිටුවරය. ඒ හිතවත්කම නිසා කල්පනා කරාම එක බෑ කියන්නත් බෑ නොවටිනා මිලක් කිවොත් ඔය වැඩි අතහැල්ලදායි. ඊට පස්සෙ කිව්වා ඔය ඉඩම කාට හරි දෙනවන්නන් මුළු ඉඩම පුරාම රන් කහවනු අතුරණ කෙනෙකුට තමයිකව ඉඩම දෙන්නේ. හොඳයි කියලා සිටුවරය පිටත් වෙලා ගිය. මෙන්න ටික වෙලාවකින් ජේත කුමාරයට ආරංචි වුණා පුදුම දෙයක්. අර මුළු ඉඩම වටේම කරත්තවල පටෝගෙ නැවිල රන් කහවනු ඉඩම වටේම අතුරනවා ඉඩම කහවනු පුරෝල කියල. මේක බලන්න ජේත කුමාරය යනකොට මුළු ඉඩමම කහවනු අතුරල 18 කෝටියක් ඒ වෙනකොට. තවත් කරත්තයක් දෙක පිටත් කරල යවලක් මදි පාඩුවට පොඩි ප්‍රමාණයක් අතුරන්න. ජේත කුමාරය ඇවිල්ල කිව හාහාාවය ඇති ඇති කීව දැන් කරන්න දෙයක් නෑ ඉඩම දෙන්න වුණ. ඔය විදිහට තමයි 18 කෝටියක් කහවනු අතුරලා සුදත්ත සිටුවරය ඔය ඉඩම මිලදී ලගත්තේ. තවත් 18 කෝටියක් වියදං කරලා කොටි සෙනසුන් හදලා අංග සම්පූර්ණ ආරණ්‍ය සේනාසනයක් හැදුව. බුදු හාමුදුරුව වෙනුවෙන් සඳුන් ලීයෙන් වහල 7කින් යුක්ත සඳුන් කුටිය. සතර දිසාවෙන් හුළං හමාගෙන එනකොට ඒ සඳුන් සුවඳ කුටිය ඇතුළට එන විදිහට වෙන වෙනම පල 7කී යුක්ත සඳුන් කුටියක් හැදුව. දම්සභා මණ්ඩප දානශාලා සක්මන් මලු සංඝාවාස අංග සම්පූර්ණ ආරාම සේනාසනයේ ඉදි කරන්න තවත් 18 කෝටියක් වියදං කර. අවසානය ආරාමි හදල අවසන් වෙලා බුද්ධ ප්‍රමුඛ සංඝයා නගරයට වඩම්මලා මේ ආරාම භූමිය සඟසතු කළ පූජ කරන්න තවත් 18 කෝටියක් වෙන් කර. හැබැයි මුළු නගරෙම සැරසුවා. නගරෙම ඉන්න දුගී මගේ යාචකය හැමෝටම තුම්මං හන්දිවල 4 මං හන්දිවල දන්සැල් දාලා
මිනිස්සුන්ට කන්න බොඩ දුන්නා. දැන් තාම මේ ඔබට කියල දෙන්නේ අනාත පින්ඩික සිටතුමා කරපු පින් කන්ටික මෙලව පෙරපින්කම් අමතක් කරමු. එතකොට ඔබ දන්න අනාත පින්ඩික සිටතුමාගේ ඇත්ත නම සුදත්ත. මිනිස්සු තමයි අනාත පින්ඩික කියලා නම දැබ්. ඒකට හේතුව දුගී මගේ යාචකයන්ට නිතර දන් දෙන කෙනෙ. හරියට මිනිස්සුන්ට උපකාර කරන දං වැටවල් පවත්වන කෙනෙ. එතකොට බලන්න අනාත පින්ඩික සිටතුමා ජේතවනී හැදුව විතරක්න මේ කොච්චර අසරණ මිනිස්සුන්ට කන්න දීලා තියෙනවාද කියලා. ඔය විදිහ මහා පින් කරගත්ත සිටතුමත් ජීවිතය අකුසල් බලවත් එච්ච කාලයක් ති බන්න එකයි අපි තේරුම් ගන්න ඕන්. පිංගතුනේ අනාත පින්ඩික සිටතුමා බුදුරජාණන් වහන්සේ මුණගැහිච්ච පළවෙනි දවසම බණහල සෝවාන් වෙච්ච කෙනෙ. එතකොට හිතන්න සෝතාපන්න වෙච්ච ශ්‍රාවකය. 54 කෝටියක් වියදම් කරලා ජේතවන පුුණ්‍ය භූමිය හදල බුද්ධ ප්‍රමුඛ දහස් ගණන් සංඝයාට සඟ සතු කළ පූජ කර. ඒ විතරක් නෙමේ අනාත පින්ඩික සිටතුමා තමන්ගේ සිටුමැදුරේ ජේතවනේ පූජ කරන දවස බුදුරජාණන් වහන්සගෙන් ඉල්ලීමක් කරා. ස්වාමීනී භාකතුන් වහන්ස දිනපතා මේ ජේතවන පිම්බිමේ වැඩඉන්න සංඝයා නගරි පිණ්ඩ පාති වඩිද්දි මගේ සිටු නිවසි මං 500ක් සංඝයා වෙනුවෙන් දානය හදලා වෙනම සිටු නිවසි කොටසක දානශාලාවක් හදලා තිබුණ. හැමදාම දානි පිළියල කරලා තියෙනවා සංඝයා වෙනුවෙන් පිණ්ඩ පාති වඩින සංඝයාට දානය ලැබුණ හෝ නොලැබුණා හෝ මගේ නිවසටත් කොටසක් වැඩම කරවන සේක්වා කියලා ඉල්ලීමක් කර. ඉතින් ඒ නිසා දින පතා සංඝයා වැඩිය කිය. ගොඩක් අය නගරට වඩිනෝ ඒ අතර කීප නමක් බෙදිලා දිනපතා සිටු නිවසටත් පිණ්ඩ පාති වැඩි. දින පතා සංඝයාට දන් දුන්නා. දුගී මගේ යාචකයන්ට අසරණ මිනිස්සුන්ට දන් දුන්න. එදකොට ජීවිතයේ මහා පින් කරගත්ත කෙනෙක් අනාත පින්ඩික සිටතුමා. හැබැයි මතක තියාගන්න එච්චර පින් කරත් පෙර කර්ම විපාක කියන ඒවා මතු වෙන්න පුළුව. අනාත පින්ඩික සිටතුමාටත් පෙර සසර කර්ම විපාක බලවත් වෙච්ච කාලයක්කාව. සිටතුමාගේ ව්‍යාපාර කඩාගෙන වැටුණ. ඒ කාලි සිටතුමා තමයි බොහෝ නගර ඉන්න මිනිස්සුන්ට තමන්ගේ වෙල හෙළදාම් වෙනුවෙන් ව්‍යාපාර වෙනුවෙන් මිනිස්සුන්ට මුදල් පොලියට දීලා තිය. නයට දෙනවා. ඒ නයට සාධහන්න පොලියක් ගන්න. ඒක වරදක් නෙමේ. බුදුරජාණන් වහන්සේ ගිහියන්ට පෙන්වා ගෙවන්න බැරි අධික පොලියකට ණය ගන්න එපා. ණය ගන්න එක වරදක්නෙම මිනිස්සු නයාරගෙන දියුණු වෙනවා. ද බැංකුවලින් කරන්න මොකක්ද ණය දෙන එකනේ. ඒ නිසා කෙනෙකුට දියුණු වෙන්න සාධහරණ පොලියකට ණය ගරගෙන මිනිස්සු දියුණු වෙනවා. තමන්ගේ ව්‍යාපාර ඉඩ කඩන් තමන් හම්බ කරගන්නවා දියුණු වෙනවා. මිනිස්සු බැංකු එක ගණු දෙනු කරනවා වෙලද ආයතන ණය දෙන ආයතනත් එක ගණු දෙනු කළ තමන්ගේ දියුණුව කරා යනවා. ඒ කාලි බුදු හාමුදුරගේ කාලේ එවැනි කාලවල මේ බැංකු පද්ධති තිබිල නෑ. ඒ කාලේ මිනිස්සුන්ට ණයට දීලා තියෙන්නේ දනවස් සිටුවරු. ඒ ණයට දීලා සාධහරණ පොලියක් අය කර. හැබැයි සිටුතුමා කෝටි ගානක් ධනය මිනිස්සුන්ට ණයට දීලා තිබුණ කිය. ඊළඟට සිටතුමාගේ තවත් ධනය ස්ථාවරව තිබිච්ච ධනය තමන් ළඟ තිබිච්චේවා ඒ කාලි මිනිස්සු දැන් අදනම් මිනිස්සුන්ට සල්ලි වැඩි නම් බැංකුල තැන්පත් කරනවා ස්තීර තැන්පත් දානවා. ඒ කාලේ සිටු නිවසෙම එක්කො ගබඩාවල තැන්පත් කළ තිබුණ. සමහර තැන් තමන්ගේ රහසිගත ගබඩා හැටියට තැන්පත් කළ තිබුණ. අචිරවතී ගංගාව අයිනේ සිටුතුමාගේ ඉඩමක තිබිල තියෙනවා කහවනු ගබඩාවක් ගංයවරට ලංවේ. මේක කෝටි ගානක් කහවනු තැන්පත් කළ තිබුණේ මෙන්න මේ ගබඩාවල. පිංගතුනේ අකුසල් බලවත් වෙනකොට මිනිස්සුන්ට ප්‍රශ්න එනකොට ඔබ හිතන්න සමහර වෙලාවට මිනිස්සුන්ට කරදර බහදා එනකොට එක පිට කරදරේන.
සමහරු කියනවා මේ හෙන පුපුරනවා වගේ පුදුම කරදර ගොඩා. එක පැත්තකින් ලෙඩ රෝග, එක පැත්තකින් ව්‍යාපාර කඩාගෙන, සමහරලාට ගෙදර තියෙන වාහනේ හැප්පෙනවා. මොනවා හරි වෙලා ව්‍යාපාර ගිනි ගන්නවා. හරි ප්‍රශ්න සමහරුන්ට එක පිට කරදර එනවා. සිටුතුමාට මහා ගං වතුරක් ඇවිල්ලා අර අචිරවතී ගංගාව අයිනේ තියෙන ගං ඉවුරත් එක්ක කහවණු ගබඩාවේ කඩාගෙන කහවණු ටික ගඟේ ගහගෙන ගියා කියලා. කෝටි ගානක තමන්ගේ තැම්පත් කරලා තිබිච්ච කහවණු ගබඩාවල් විනාශ වෙලා ගියා. ඊළඟට සිටුතුමාගේ ව්‍යාපාර බලාගෙන ඉන්නේ නැති කඩාගෙන වැටුණා. දැන් සිටුතුමාට වෙනද වගේ නෙමේ අමාරු කාලයක්. එහෙම අමාරු වෙනකොට ණයකාරයෝ ණයට ගත්ත මිනිස්සු ටික කල්පනා කරා දැන් ඉතින් එයාට අමාරු කාලයක්. දැන් ඉතින් ඔළුව උස්සනවා බොරු. දැන් ඉතින් අපිට වුණත් ඔය ණය නොදී මග ඇරලා ඉන්න පුළුවන්. දැන් අර කලින් තිබිච්ච ලොකු කන් නෑ යාගේ කියලා මිනිස්සෙක් වැටෙනකොටනේ අර වටේ ඉන්න ගොඩක් අය පාගන්න බලන්න. ඔබ දන්නවා සමහරලාට ණයට ගත්ත මිනිස්සු බලය තියෙනවා නම් ඇවිල්ලා ඔළුව නමලා ගෙනහලා දුන්නට කෙනෙක් වැටෙනකොට මග හැරලා යනවා. මේ සාමාන්‍ය කෙලෙස් සහිත ලෝකේ ස්වභාවය. සිටුතුමාගෙන් වැඳගෙන ඇවිල්ලා ගුණ කියලා ණයට ගත්ත මිනිස්සු ණය නොදී මග ඇරියා. සිටුතුමා වැටෙනකොට හැමෝම අහක බැලුවා ණය නොදී මග ඇරියා. ණයත් නැහැ පොලියත් නැහැ. සිටුතුමාට ව්‍යාපාරත් කඩාගෙන වැටුණා. ණයට ගත්ත මිනිස්සු ණය දෙන්නෙත් නැහැ, පොලිය දෙන්නෙත් නැහැ. අර ගංගා වයින තිබ්බ කෝටි ගානක කහවණු ගං ඉවුරත් එක ගං වතුරකට කඩාගෙන ගිහිල්ලා ගඟේ ගහගෙන ගියා. දැන් සිටුතුමාට බොහෝම අමාරු කාලයක්. හැබැයි ධර්මයේ සඳහන් වෙනවා අනාථපිණ්ඩික සිටුතුමා වෙනද ප්‍රනීත විදිහට අර සිටු මැදුර මාලිකාවක් වගේ. සිටුවරු කැට බොහෝම ධනවත් රජවරු වගේ සැපවිදින අය. වෙනද ප්‍රනීත විදිහට තිබිච්ච ඉහල්ල මේ කාලි තිබිලතින ඇල් හාලිපත් ප්‍රනීත විදිහට සූප ව්‍යාංජනත් එක්ක හොඳට කාලබීලා සැපසේ හිටිය. දැන් සිටු මැදුරි යන්නේ කාඩි හොදී නිවුඩු හාල්. සාමාන්‍ය මනුස්යෝ හිඟන්න කනව බොනවා වගේ සමහරලාට සත්තුන්ට දෙන නිවුඩු හාල් වර්ගවල තියෙන බාලම ඉතුරු වෙන ටික. දැන් සිටුතුමාගේ සිටු මැදුරෙත් දැන් කන්නේ බොන්න මේවා අගහිඟකං වැඩීද. හැම පැත්තක්ම කඩාගෙන වැටිලා. හැබැයි සිටුතුමා මතකතියාගන්න දන් දෙන එක නැවැත්තුව නෑ කිය. දානයේ වටිනාකම දන්න, පිනක වටිනාකම දන්න, ත්‍යාග සම්පත්තිය වටිනාකම දන්න සිටුවරය තමන් කන විදිහටම දන් දුන්න. වෙන දහොදට කන බොනකොට හොඳට ප්‍රනීත විදිහට දන්තුන්න. දැන් සිටුතුමා කන්නේ බොන්න කොහොමද ඒ විදිහටම කාඩි හොදී නියෝඩු හාලුයි හරි දුගී මගේ යාචකයන්ටත් දන් දෙනවා. පිණ්ඩ පාති වඩින ස්වාමීන් වහන්සේලාටත් ඒ විදිහටම පුළුවන් විදිහට දන් දුන්න. දවසක් ධර්මයේ සඳහන් වෙනවා භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදු හාන්දුරගෙන් අවසර ඉල්ලනවා සාමීනී භාග්‍යතුන් වහන්සේ සිටුතුමාට දැන් බොහෝම අමාරු කාලයක්. අපි වෙනද වගේ සිටු නිවසට පිණ්ඩ පාති වැඩම කරලා සිටුතුමාගේ ඒ දානි වලදන්න මේ තරන් සඟ පිරිසක් වැඩියෝ සිටුතුමාට තවත් තමාරුයි. ඒ නිසා අපි නගර වෙන පාරවල්වල පිණ්ඩ පාති වඩින්නම් කිය. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක සිටුතුමාගේ සද්ධාව වෙනසක් නෑ. ධර්මය අවබෝධ කරගත්ත සද්ධාවන්ත කෙනෙක් සිටුතුමාට අනුග්‍රහ පිණිස්ස බුදුරජාණන් වහන්සේ දකිනවා මේ පෙර කර්ම විපාකයක්. හැබැයි සිටුතුමාගේ පින බලවත්වෙනවා තව ටික කාලෙකින්. බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනේ සිටුතුමා කොච්චර අගහිඟකන් තිබුණත් සද්ධාවන්තයි. ඒ නිසා තියෙන විදිහට තියෙන දෙයක් දන්දී වෙනද විදිහටම වඩින්න වෙනසක් කරන්න එපා කියව. එතකොට අපිට පේනවා කොච්චර අගහිඟකන් තිබුණත් මොන තරම් කරදර තිබුණත් සිටුතුමා දන්දීලා තියෙන දන් දෙන එක නවත්තලනෑ. කොහොම වෙනකොට දැන් ගබඩාවල
රන් කහවනු නෙමෙයි තඹයක්කත් නැති මට්ටමට එදිනෙදා ආදායම් නැති වෙලා හිස් වෙලා ගිය. දැන් බලන්න මේ කාටද මෙහි මුණේ කියලා කෝටිපතියෙක් 54 කෝටියක් වියදං කළ ජේතවනේ හදපු. සැවැත්නුවර හිටපු ධනවත්ම සිටුවරයා බොහෝම දුප්පත්ම මට්ටමට වැටුණා තමන්ගේ පෙර අකුසල් බලවත් වෙන කාලෙ. ඒ වෙලාවේ මේ සිටුතුමාගේ මාලිගාවේ ඉහල මිත්‍යා දෘෂ්ටික දිව්‍යාංගනාවක් හිටිය විමානයක් මවාගෙන හිටපු දෙව්දුවා. මේ දිව්‍යාංගනාව කල්පනා කරා සිටුතුමා දන්දීල පමණ නොදැන දන්දීලා දැන් නැත්තට නැති වුණා. දැන් බල නොහොම හිතන මිනිස්සු නැද්ද කියල. සමහර වෙලාවට තමන්ට කරදර බාධා එනකොට පිනට ගරහනා ඉන්න. ඔන්න අනුන්ට දෙන්න ගිහිල්ලා පුදන්න ගිහිල්ලා කොච්චර කිව්වද කියන දැන් ඔය වගේ ගෙවල්ල බනිනව සමහරලාට මේ මනුසයට කොච්චර කිව්වද ඉතුරු කරගන්න කියලා වෙස් අන්තර වෙන්න ගිය ඔහොම කිය කොච්චර බනිනවද මිනිස්සුන්ට කියල ඔබ හිතන් සමහරලාට බිරිඳ බනින්න පුළුවන් ස්වාමියට මිනිස්සුන්ට උදව් කරන එකේ සීමාවත් තියෙන්න්න ඕන දැන් පේෙන් ඇද අද කවුරුත් ඉන්නවද කියලා අනේ බනිනවා. එතකොට සිටුතුමා ගැන අර දෙව්දුව කල්පනා කරත් මතකතියාගන දෙව්දුව කිව්වට දෙවිවරු හැමෝම සම්මාධිට්ටික නෙමේ. දෙවියන් අතරම ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකයි. සම්මාධිට්ටික මිත්‍යා දෘෂ්ටික දේවතාවරු ඉන්නවා. මේ දෙව්දුව මිත්‍යා දෘෂ්ටික දිව්‍යාංගනාව. බුද්ධ ප්‍රමුඛ සංඝයා සිටු නිවසට වඩිනකොට අර විමානෙන් යනවා කැමති නෑයි බණහන්. මිත්‍යා දෘෂ්ටිකයි. ඔය දෙව්දුව සිටුතුමාගේ නිවසට ඉහළ අහසි තමයි ඉන්නේ. නිවස ඉන්න කෙනෙක් නෙමේ. මේ දෙව්දුව කල්පනා කරා අහෝ සිටුතුමාට වෙච්ච විපත. පමණ නොදැන දන්දීලා කෝටි කණන් වියදං කර පින්කං කරලා අද වෙච්චදේ. අද තඹයක්කත් නෑ සිටුතුමාට දැන්වත් මොලේ පාදවන්න ඕන කියලා හිතුව. කොහොම හිතල සිටුතුමා දවසක් තමන්ගේ සිටු නිවසේ තමන්ගේ කාම්බරේ නිදාගෙන ඉන්නකොට විශාල දිව්‍ය ආලෝකයක් මවාගෙන දිවිය සලු පිළිවලින් සැරසිලා මේක නිකා සාමාන්‍ය විදිහට එනවට වඩා තමන්ගේ උපරිම බල පරාක්‍රමය පෙන්නගෙනාවත් මං කියන එක පිළිගනී කියලා හිතුණා. එහෙම හිතපු මේ දෙව්දුව සිටුතුමාගේ කාම්බරයේ දිවිය සුරූපෙන් පෙනේ හිටිය විශාල ආලෝකයක් විහිදවාගෙන සිටුතුමා ඉදිරී පෙනේ හිටිය. සිටුතුමා ඇහුව කවුද ඔබමේ. ඒ වෙලේ කිව සිටුතුමනේ මම දිව්‍යාංගනාව. මම ඔබේ නිවසට ඉහළ අහසේ විමානයක් මවාගෙන ඉන්න දෙව්දුව. මං මේ ආවි සිටුතුමාට අවවාදයක් කරන්නයි කිවාවේ. ඔන්න ඔබ හිතන්න සාමාන්‍ය මනුස්සයකුට මේ විදිහට දෙවි කෙනෙක් දිවිය සුරූපයෙන් පෙනී හිටියොත් ඔබට අවවාදයක් කරන්න මේ ඔබට පිහිට වෙන්න ආව කියල්. මනුස්්‍යයෝ කොච්චර නම් වැඳ වැට යනේ දෙව්දුව කියලා බඩගාගෙන වැඳගෙන අනේ කියන්න කියලා අරක පිළිගන්න ඇද කියලා හිතා. අනාත පින්ඩික සිටතුමා කියන්න කලින්ම කියනවා දෙව්දුව ඔබට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඔබ කියන දේ ධර්මයට එකගනම් විතරයි මං පිළිගන්න. මං බුදුන් සරණ ගිය කෙනෙ. මම ධර්මය සරණ ගිය කෙනෙ. මං ශ්‍රාවක සංඝයා සරණ ගිය කෙනෙ. ඔබ ඕන දෙයක් කියන්න හැබැයි ඒක ධර්මයට එකගනම් විතරක් මං පිළිගන්නවා කියන්න කලිම කිව්ව. ඒ වෙලා මේ දෙව්දුව කියනවා සිටුතුමනී බලන්න කිව ඔබේ ගබඩාවල් අද. කහවනු පිරිලා තිබ්බ රන් කහවනු පිරල තිබ්බ ගබඩාවල්ල ලද තඹයක් කත්නෑ. ඔබ ප්‍රනීත විදිහට කාල ඇඳල සතුටෙන් හිටපු කෙනෙක් වෙනද ඇල්හාලෙ බත් එක්ක ප්‍රනීත විදිහට ප්‍රනීත සූප ව්‍යාංජනය කාහාරගත් ඔබ අද කාඩියෝදී නියුඩු හාලු අද නිකං හිඟන්නෙක් මට්ටමට වැටිලා. තවත් ලැජ්ජ නැතුව දන් දෙනවද කෙලෙහුව ඔන්න ඕක කියන්න ආවි. දන්දීලා අද ඔබට වෙච්ච දේ පේනවාද. තවන් ලැජ්ජ නැතුව දන් දෙනවද කෙලෙහු. ඒ කතාව කියනකොටම සිටුතුමා කිව්වා
දෙව්දුව ඔබ ඔය නින්දා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට. ඔබ ඉන්න නියත මිත්‍යා දෘෂ්ටියක දානයක විපාකයක් නැත කියන මිත්‍යා දෘෂ්ටිය ඉන්න කෙනෙක් ඔබ. ඔබ සම්මාධිට්ටික දෙව්දුවක් නෙමෙයි. ඔබේ මතේ මම් පිළිගන්නෙත් නෑ වහාම මගේ දෑහැටවත් නොපෙනි මගේ 4 සීමායවත් වසන්නේ නැතුව යනවා යන්න මෙතනින් කියලා එලෝ ගත්ත. ඔන්න බලන්න රිජු ප්‍රතිපක්තියක් ඇති. ධර්මය තුළ ඉන්න ආර්ය ශ්‍රාවකයගේ තියෙන අභිමානවත් රිජු භාවේ. ධර්මයට එකඟ නැති දෙයක් දෙවියෙක් ඇවිල්ල කිව්වත් පිළිගත්තෙන. වහාම මෙතනින් යනවයන්න කියව. අර දෙව්දුව නොපෙනී ගිය. හැබැයි තමන්ගේ විමානයට යන්න බෑ. විමානට දැන් සිටුතුම් මතකතියාගන්න සිටුතුමා ආර්ථිකාතින් වැටිලා ඉන්න පුළුවන්. හැබැයි සිටුතුමා සෝවාන් වෙච්ච කෙනෙක්. දිව්‍යාංගනාව සිටුතුමාගේ නිවසට ඉහල විමානයක් මවාගෙන හිටියත් සිටුතුමා ඊට වඩා සීලෙන් ගුණෙන් බලවත් කෙනෙක්. සිටුතුමාගේ අවසරේ නෑ මගේ 4 කොනීවත් වසන්න එපා කියව. දැන් විමානයට යන්න අවසර නෑ. ඒ වෙලාවේ මේ දෙව්දුව කල්පනා කර අහෝ මට වෙච්චදේ. ඒ ප්‍රදේශයට අධිග්‍රෝහිත බලවත් දේවතාවෙක් මුණ ගැහිලා වෙනත් විමානයකට යන්න අවසර ඉල්වා. ඒ දේවතාව කිව්වා මට අවසර දෙන්න බෑ 4 වරන් දෙවියන්ගේ අවසර ගන්න කිව. මේ දෙව්දුව 4 වරන් දෙවියන්ගේ අවසර ගත්ත. ඉල්ලන්න ගිය වෙලාවේ 4 වරන් දෙවියන් අවසර දුන්නේ 4 වරන් දෙවියන් කිව සක්‍ර දෙවියන්ගේ අවසරය ඕනේ. අසවල් දවස දිවිය සභාව රැස්වෙනවා ඔබ සක්‍ර දෙවියන් ඉදිරියේ අවසර ගන්න දේව සභාවෙන් අවසර ලැබුණොත් ඔබට වෙන විමානයකට යන්න අවසරී ලැබේකි. මේ දෙව්දුව සක්‍ර දෙවියන් ඉදිරියේ දේව සභාව පෙනී හිටිය. උබහල ඇති සක්‍ර දෙවිය 4 පෝයටම දිවිය සුධර්මා දිවිය සභාව දෙවුරු රැස්සෙනවා. ඒ ප්‍රශ්න දෙවියන්ගේ ගැටලු ප්‍රශ්න සක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන් විසඳන. සක්‍ර දෙවියන් මේ දෙව්දුවගෙන් ඇහුව මොකක්ද ප්‍රශ්නය. මුළු ප්‍රශ්නම තේරුම් අරගෙන සක්‍ර දෙවියන් සක්‍ර දෙවියෝ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. ඔබහල තියනොත් දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන්. දීගනිකාය තින සක්ක පඥ්ඥ කෙන සූත්‍රය. මේ දේශනාවෙන් බණහල අවසන් වෙනකොට සක්‍ර දෙවිය සෝවාන් පලට පත් වනා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිහිටපු දෙවිවරු බොහෝ පිරිසක් දිවියලෝකොළ වැඩඉන්න. සක්‍ර දෙවියන් මේ මිත්‍යා දෘෂ්ටික දිව්‍යාංගනාවට දඩුවම් පැමිණෙව්ව. සක්‍ර දෙවියක් කිව ඔබට වෙන කිසිම විමානයක් නෑ. ඔබට ඒ විමානයටම යන්න තියෙන. හැබැයි ඔබ බොහෝ අකුසලයක් කරගත්ත කෙනෙක් බුදු කෙනෙක්ගේ ධර්මයටයි ඔබ ගැරහුවේ. ඒ වගේම ඔබට මේ කර්ම විපාකෙන් බේරෙන්න්න නම් ඔබේ විමානයට ඔබ ආයමත් යන්න නම් ඔබ මෙන්න මේ දේවල් ටික කරලා සිටුතුමාගේ සමාවගන්න. ඒ තමයි සිටුතුමාගේ කහවනු ගබඩාවක් කැඩිලා අර අචිරවතී ගංගාවයින ගබඩාව කැඩිලා ගංගදිගේ මුහොදට ගහගෙන ගිය කෝටි ගානක කහවනු තියෙනවා ගඟේ. සක්‍ර දෙවියන් අවසර දුන්නා ඔබ ගිහින් ඔබේ දිවිය මේ බලය මේ කහවනු එකතු කරලා සිටුතුමාගේ ගබඩාවට ගිහිල පුරුවන්. ඊළඟට ණයකාරයෝ ඉන්නවා සිටුතුමාගේ ණයට අරගෙන ණය නොදී පොලිය නොදී ඉන්න මිනිස්සු. ඔබට සිටුතුමා ඉදිරියේ පෙනීඉඳලා දන් දෙන්න එපා කියන්න පුළුවන්න. ඔබට පුළුවන් ණයකාරයෝ ඉදිරියේ පෙනීඉඳලා ණය දෙන්න සලස්සන්න. ඔබ ගිහිල්ල ණයකාරු ඉදිරියේ පෙනීඉඳලා සිටුතුමාට ආපහු ණය ලැබෙන්න සලස්සන්න. ඊළඟට මහ මුහුද තියෙනවා අයිතිකාරයෙක් නැති වස්තුව. මුත්තු මැනික් සක් සිලා වගේ වටිනා මැනික් වර්ග වටිනා වස්තුව තියෙන මහා සාග්‍රී. සක්‍ර දෙවියන් අවසර දෙන ඔබට ඒවා සිටුතුමාගේ ගබඩාවට ගෙනහල පුරුවන්. ඒ සියල්ල කරලා ඔබ සිටතුමා ඉදිරියේ ගිහිල සමාව ගන්න.
සිටුතුමා ඔබට සමාව දුන්නොත් දෙවියන්ගේ අවසරේ ලැබෙනවා ඔබේ විමානයට ආයමත් යන්නකි. දැන් ඔන්න සක්‍ර දෙවියන් පවරපු දඩුව. ඒ සක්‍ර දෙවියන්ගේ අනින් අර විදිහට මර ගබඩාවලට ගෙනල්ලා ගං ඉවර කැඩිලා ගගේ ගහගෙන ගිය කහවනු එකතු කර කරමේ දිව්‍යාංගනාව ගබඩාවට කහවනු පිරෙව. නායකාරව ඉදිරියේ පෙනී ඉඳලා ආයමත් නය ලැබෙන්න සැලැස්ව. බයවෙච්ච නායකාරයෝ නය ගෙනල්ල පොලියත් එක්ක මාපහු සිටතුමාට ගෙනල් ලතුන්. මහමුහොදෙ තිබ්බ වටිනා වස්තුව අයිතිකාරයෙක් නැති වටිනා වස්තුව මහා සාගරය තිබිච්ච මේ වස්තුව ගෙනහල්ල ගබඩාවට පිරෙව. දවසක් ආයමස් හිටතුමා නිදාගෙන ඉන්නකොට අර විදිහටම දිවිය සුරූපයෙන්ම සිටතුමාගේ සිටු නිවසේ. සිටතුමාගේ කාම්බරයේ මේ දිව්‍යාංගනාව පෙනී හිටිය. සිටතුම ඇහුව මොකද ආයිත්තාවේ දන් දෙන්න එපා කියන්නද මේ ආව කිය. ඊට පසිකි වනේ සිටතුමනි මට සමාවෙන් මං ඔබෙනු සමාව ගන්නවා. ඒ කියපු සියලු වචනවලට මං සමාව ඉල්ලනවා. මට දඩුවමක් ලැබුණ සක්‍ර දෙවිය මට දඩුවන් කරා. අන්න ඔබේ ගගේ ගහගෙන ගිය කෝටි ගානක් වස්තුව මං ආයමත් සක්‍ර දෙවියන්ගේ අනින් ඔබේ ගබඩාවට පිරෙව්වා. නයකාරයෝ දැන් ආයමත් ඔබ හොයාගෙන විල්ල නය දෙනවා. මං ඒ අයි ඉදිරී පෙනීදර ඔබට නයි ලැබෙන සැලැස්වා. ඔබට වටිනා වස්තුව මං ඔබේ ගබඩාවලට ගෙනහල සක්‍ර දෙවියන්ගේ අනෙන් පිරෙව්වා. සිටතුමනේ දැන් ඔබ වෙනද වගේම දනවතේ. දැන් ඔබ මට සමාව දෙන්න මගේ විමානයට යන්න මට අවසර දෙන්න කියව. සිටතුමා බුද්ධිමත් සිටතුමා කල්පනා කරා මේ දිව්‍යාංගනාවට නුවන පාදල දෙන්නට ඕනේ. සිටතුමා කිව්වත් දෙව්දුව ඔබ සමාව ගන්න ඕන මගෙන් නෙමේ. ඔබ නින්දාකරී මගේ ශාස්තෘන් වහන්සේගේ ධර්මයට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයටයි ඔබ නින්දා කරේ. මම හෙට දවසි බුද්ධ ප්‍රමුඛ සංඝ්‍යාව දානකට ආරාධනා කරන මගේ නිවසට. ඔබ බුදුරජාණන් වහන්සේකෙන් සමාව ගන්න. එතකොට මගෙන් සමාව කොහොමත් ලැබෙනවා කිය. හොඳයි කියව. පසුවදා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම නිවසට දානකට ආරාධනා කරා. ඉතාම ප්‍රනීත විදිහට පරණ විදිහටම දානයේ සකස් කරලා සිටතුමා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දම් පිළිගැන්නු. දානය අවසානි බුක්තානුමෝදනා දේශනාව කරද්‍ය අර දෙව්දුව පෙනී හිටිය. අපේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා මේ දිව්‍යාංගනාව එදා මිත්‍යා දෘෂ්ටික දිව්‍යාංගනාවක් හැටියට හිටියට පෙර සසරේ කල්ප ගානකට පෙර පසේ බුදු කෙනෙකුට දානයක් පූජා කරපු පිනක් තියෙනවා. පෙර සසර පින් තියෙනවා. ඒ සසර පින බලවත් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුව. ඒ බණහල අවසන් වෙනකොට අර දෙව්දුව සෝවාන් පලට පත් වුණ. පිංහතුනි මේක දම්ම පදේ සඳහන් වෙන සිදුවීම. සිටතුමා ආයමත් දනවත් වුණ. දැන් හිතන්න මේ කතාවෙන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඕන කෝටිපතියෙක් මහපාරට වැටෙන් පුළුවන්. කොච්චර බලවතෙක් වුණත් දුබල වෙන කාලයක් එන්න පුළුවන්. කොච්චර ප්‍රසිද්ධිය තිබුණත් නින්දා අපහසේන කාලයක් එන්න පුළුවන්. මනුස්සෙකුට වැටෙන්න ලොකු වෙලාවක් යන්නේ. කෙනෙක් සමහර වෙලාවට ජීවිතය අවුරුදු ගානක් වෙහෙස මහන්සි වෙලා ටික දියුණු වෙලා ගොඩනගාගත්ත දේවල් එක රැයින් කඩාගෙන වැටෙන්න පුළුවන්. දැම් බලන්න මේ විපත්වලින් වසංගතය නිසා කොච්චර මිනිස්සුන්ගේ ව්‍යාපාර කඩාගෙන වැටුනද. මහා ධනවත්තු මැරිල ගියා. ලෝකෙ මහා ධනකුවේරය රෝගයට ගොදුරු වුණා. හිතාගන්න බැරි විදිහට ජීවිතවල මිනිස්සු අසරණ වුණා. රටරටවල් වල ව්‍යාපාර කඩාගෙන වැටුන හෝටල් ව්‍යාපාර කඩාගෙන සංචාරක ශේෂ්ඨ කඩාගෙන වැටුණ. බොහෝ පැතිවලින් මිනිස්සුන්ගේ ජීවිත කඩාගෙන වැටුණ. ඒ නිසා ලාභ වගේම යලාබත් ලැබෙනවා. සැප වගේම ජීවිතයේ දුකත් ලැබෙනවා. ප්‍රසංසා වගේමයි ජීවිතයේ නින්දා පහසත් ජීවිතය ලැබෙන. කීර්තිය ප්‍රසිද්ධිය වගේම
අප කීර්තියක් ජීවිතය ලැබෙන. මෙන්න මේ අටලෝ දහම ලාබාලාප සැපදුක ලාබාලාබ සැපදුක නින්දා ප්‍රසංසා යසායස අපි කාගේ ජීවිතවල කවදක් ඔත්තන කොයි මොහොතේ මොන විදිහට අපි කරයිනවද කියලා අපි කාටවත් කියන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා පිංහතුනේ ජීවිතයේ මේ සියල්ල ගැන නුවනින් විමසමින් ජීවත්තේ. බලන්න නිරෝගිකම හැමදාම තියෙන්නේ ලෙඩව අපි දන්නේ නෑ මේ ඇඟ ඇතුළි මොනවගේ ලෙඩක් තියෙනවද. අද කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් නෑ අපි නං එහෙමන අපි එහෙම පවකාරවනම අපිට ඒ වගේ ලෙඩ හැදෙන්නේ. යන්තන් අපි බේරුණා කියලා හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි අපි දන්නේ මේ ඇඟ ඇතුළි හොඳ කරගන්න බැරි ලෙඩරෝග මොනව අපි ඇඟ ඇතුළි තියෙනවද. අපි කවුරුත් දන්නේ නෑ. සමහර වෙලාට මිනිස්සු යන්නේ බඩේ අමාරුව කියලා බේට්ටිකක් ගන්නයන්. ඒකටත් ගොඩ වෙදකං කර ඉඳලා කවුරු හරිකිනො නෑ ගිහිල වෛද්‍යවරයකුට පෙන් නෑ ඕන්නෑ ඕන්නෑ කියනවා. ගිහිම් බලනකොට දන්නේ ඇඟ ඇතුළේ හොඳ කරගන්න බැරි විදිහට එක්කෝ මහ භයානක රෝගයක් ඇගේ පැතිල්ලා තියෙට පුළුවන්. අද රෑට නිදාගත් උදේ බලනකොට ඇඳේ ඔත්පල වෙලා සමහරලාට මිනිස්සු. ජීවිතය අපි දන්නේ නෑ මොන්න විදිහට අපි අසරණ වේද. ලෙඩ රෝග හැදිලා එක තැන් වෙන්න පුළුවන් අසරණ වෙන්න පුළුවන්. අනතුරු විපත්වලින් අසරණ වෙන්න පුළුවන්. තියෙන කීර්තිය දේපොල සියල් එකරයින් විනාස වෙන්න පුළුවන්. ඒ නිසා ලාබාලාබ සැපදුක යසායස නින්දා මේ සියල් අපි ජීවිතවල පෙර පිම් පව් අනු අපි කරා වෙනස් වෙවී අපේ ජීවිතවලට කැරකි මේ වයිනවා. ඒ සියල්ල ඉදිරියේ ධර්මානුකූලව රැඳීන් දැම් බලන්න අනාත පිණ්ඩික සිටතුමා තමන් කවදාවත් තමන් දීපු පින්කං ගැන හිතලා ඒවට ගරහ කළේ නෑ. පෘතජ්ජන කෙනෙක් නම් පිනේ වටිනාකම අවබෝධ කරගත්ත නැති කෙනෙක් නම් සමහරලාවට තමන්ගේ ව්‍යාපාර කඩාගෙන වැටෙනකොට අර දෙව්දුව හිතපු කලින් හිතපු මිත්‍යාදෘෂ්ටික සිතුවිලිම හිතන මිනිස්සු ඉන්නවා. ඕන් දන්දීල අපිට වෙච්චදේ ඔහොම කියන අයෝ බහල ඇති. ඔන්න පින්කං කරන්න ගිහි අපිට වෙච්චහෙනේ අපි මෙච්චර පින්කං කරා කෝමේ වෑ විපාක කිය ලහන මිනිස්සු ඉන්නවා. හැබැයි අනාත පිණ්ඩික සිටතුමා කවදාවත් එහෙම හිතුවෙනෑ. මන් ජේතවනේ හදලා 54 කෝටියක් වියදං කළ ආරාම හදලා මෙච්චර දන්දීලා ඔන්න මට වෙච්ච දේ කියලා කවදාවත් හිතුවෙන. ඊළඟට තව එක උදාහරණයක් හිතන් මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ වෙනුවේ පළවෙනියට ආරාමයක් හදල පූජ කරේ බිම්බිසා රජ්ජුරු. බිම්බිසා රජ්ජුරුවන්ගේ රාජකය උයන තමයි කුටි සෙනසුන් හදල පූජ කරේ වේලු අනාරාම. බුදු හාදුරන්ගේ මුල් කාලය අග්‍රදායකය. හැබැයි පිංහතුනි අපි කවුරුත් දන්නවා බිම්බිසා රජ්ජුරුවන්ට පෙර සංසාර අකුසලයකට කර්ම විපාකයක් හැටියට හතුරෙක්කාව පලිගන්න අජාසත්ත අවසානි තමන්ගේ පිය රජ්ජුරුවන් හිර කරලා කන්න නොදී හිර කරලා වදදීලා මුලදී අම්මට බලන්න යන්න දුන්නා. කන්න නොදී තියල තිබ මැරෙනකං හැබැයි අම්ම බත් මුලක් හංගගෙන ඉනේ ගහගෙන ගිය. අවසාන ඒකත් අහුනාට පස්සේ කෑම ගෙනියන එක නැවැත්තුව. ඊළඟට ධර්මී සඳහන් වෙනවා දේවිය තමන්ට කන්න දෙන කෑම අබරල ඇගේ ගාල සලුවකින් වහගෙන යනවා. ඒටික සූරලක් ගුලියක් හරි හදලා තමන්ගේ ස්වාමියාව පිය රජ්ජුරුවන්ව ජීවත් කරවන්න උත්සාහයක් ගත්තා. අවසාන ඒකත් නැවැත්තුව. දැන් දේවියට බලන්න යන්න දෙන්නෙත් නෑ. පුංචි හිර කුටියක දාලා කන්න දෙන්නෙත් නැතුව වතුර දෙන්නෙත් නැතුව හිර කරලා තිබ්බ. හැබැයි බිම්බිසා රජ්ජුරුව සෝවාන් වෙච්ච කෙනෙ ඔන්න බලන්න ධර්මය අවබෝධ කරගත් අයගේ හිත රැකෙන හැටි. ඒ හිරකුටියේ කවුලුවෙන් ඈත බලනකොට පේනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ගිජ්ජකූට පරොත්තයේ ගන්ධකුටිය. ඒ දිහා බලාගෙන බුදුගුණ සිහි කරන අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොච්චර සත්‍යයක්ද. ඉපදීම දුකයි කියලා නේද මේ ධර්මී සඳහන් වෙන්. ඉපදිච්ච නිසානේද මං මේ තරන් දුක්විඳෙන්නේ. මේ ධර්මය නගේ කාන්තෙන් සාක්කාතයි සන්දිිට්ටිකයි අකාලිකයි කියලා ධර්මය ගුණ හිතනවා.
බුදුරජාණන් වහන්සේ කාන්තයෙන් අරහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචන්න සම්පන්න සුගතෝ ලෝකවිදු බුදුගුණ හිතනම් මේ ධර්මය අවබෝධ කරගත්ත සංඝයායේ කාන්තයෙන් සුපටි පන්නයි උජුපටි පන්නයි කියලා සඟගුණ හිතන. අනිත්‍ය සිහි කරනවා මරණ සතිය වඩන. බුදු හාමුදුරන්ගේ කුටිය ඇතින් පේනවා ගිජ්ජකුට පරොතේ කන්ද මුතුනේ දිහා බලාගෙන බුදුගුණ හිතන. දැම් බලන්න හිරකුටියක දාලා කන්න නොදී වද දෙනකොට. රජකං කරපු කෙනෙක් මේ දැන් හිතන්න වෙන පෘතජ්ජනයෙක් නං හිතන්නේ ඔන්න මගේ රාජකය උයන කුටි හදල බුදුහාන්දුරන්ට පූජ කරා. කෝ බුදුහාදුරු මට පිහිට වුණ බුදුහාදුරන්ට පුළුවන්න පෙළහර පාල හරි මාව හිරකුටියෙන් ගලෝගෙන ඕව හිතනයින්න. සමයිට මේ බණ කියනකොට මෙහෙම හිතන මිනිස්සුත් ඉන්නවා. බුදුහාදුරන්ට ඉර්දි ප්‍රාතිහාර පාන්න පුළුවන්න්න ඇයි බිම්බිසා රජ්ජුරු බේරගන්න තිබෙන ඔහොම හිතනයින්න. බුදුරජාණන් වහන්සේගේ යුතුකම ඉෂ්ට කරා. බිම්බිසා රජ්ජුරුව බණහල සෝවාන් වුණ ධර්මය අවබෝධ කරගත්ත රජ්ජුරුවන්ගේ මේ පෙර සසර කර්ම විපාකය. හැබැයි රජතුමා කවම දාවත් තමන්ගේ පිනට ගැරැහුවෙන. ඔන්න මං වේල්වනේ හදල පූජ කළ මට වෙච්ච දේ කියල කවදාවත් හිත්වෙන. අර හිර කුටියේ ඉදම් බුදුගුණ හිතනවා. ධර්මය ගුණ හිතනවා සඟගුණ හිතනවා. මරණ සතිය වඩනවා අනිත්‍ය මෙනෙහි කරනවා. ඔන්න බලන්න ධර්මී හැසිරෙන් හරියට ධර්මය තේරුම් ගත්ත කෙනා ධර්මය ගලපගන්න හැටි. දැන් ඔබ හිතන්න බිම්බිසා රජ්ජුරුවන්ට එච්චර කරදර බහදා එනකොට රජ්ජුරුවෝ ධර්මය තුළ හිත පිහිට ඕපු හැටි. තමන්ට දුක්විදිනකොට කන්න නොදී වද දෙනකොට බිම්බිසා රජ්ජුරු මරපු හැටි සඳහන් වෙන උඩේ එල්ලලා යටිපතුල් පලලා ගිනි පොකුරුඩ ඉදං ඇවිද්දේවකෙන එහෙම වදදීල මැරුවේ. ඒ හැම වෙලාම හිතුවා ඉපදීම දුකයි කියල මේ ධර්මය තියෙන ජාතිපි දුක්කං. ඉපදිච්ච නිසානේද මං මේ දුක්විදින්නේ අන්න ධර්මයට ගලපන හැටි. දැන් ඔබට කරදර එනකොට ඔබ කොච්චර බණහල තිබ්බත් ඔබට ඕක හිතෙනවද. ඉපදීම දුකයි කෙන ධර්මය කොච්චර සත්‍යයක්ද ඉපදිච්ච නිසාන මං මේ දුක්විදින්නේ ධර්මයකුණ ඔබ හිතනවද. බොහෝ දෙනෙක් හිතන්නේ ඔන්න අපිට වෙච්චද අපි බෙන්න පින්කං කරා මෙහෙම දන් දුන්න බෝධි පූජාති බකෝ අපිට බැලුව. අපි ධර්මය නෙමේ අල්ලන්නේ. අපි ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ අමුතු හාස්කම ලෙඩවෙන් නැතුව ඉන්න මැරෙන් නැතුව ඉන්න කරදරයක් නැතුව ඉන්න. චතුරාරි සත්‍ය වෙනස් කරන්න අපි ධර්මයෙන් බලාපොරොත්තුවෙන්. හැබැයි බුදුවරු පහළ වෙලා අපිට පෙන්නල දුන්නේ අවබෝධ කළ යුතු ආරි සත්‍යය ජාතිපි දුක්කං ඉපදීම දුකක් ලෙඩවීම දුකක් වයසට යාම දුකක් ඒ අවබෝධ කළ යුතු ආරි සත්‍යය මරණය දුකක් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් අප්‍රියන් සමඟ එකතුවීම දුකක් කැමතිදේ නොලැබීම දුකක් ජීවිතේ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස ජීවත් වෙලා ඉන්නකං අපිට අඩන්න සිද්ධ වෙනවා වැලපෙන්න්න සිද්ධ වේ ඕක තමයි ජීවිතේ මේක දුකක් කියලා පෙන්නල බුදුරජාණන් වහන්සේ පෙන්වේ දුකෙන් මිදන්න වැඩ පිළිවෙලා මේ දුකට හේතුව තන්හාාව ඒ තන්හා ප්‍රහාණය කරොත් දුක නැති කරලා නිවන කරායන්න පුළුවන් ඒ පිණිස මාර්ගයක් තියනවා ඒ තමයි ආර්යෂ්ඨායික මාර්ගය මෙන්න මේ මාර්ගයේ ගමන් කරලා මේ මාර්ගය වඩාගෙන මේ දුකෙන් මිදිලා යන වැඩ පිළිවෙලක් පෙන්නල දුන්න. අපිට කරදර බාධායනකොට අපිට ප්‍රශ්නයනකොට අපිට අටලෝ දහමේ ලාභ වගේම යලාබත් ලැබෙනකොට අපි සැපේට කැමති වුණාට අපිට දුකයන වන අපි අසස කැමති හැබැයි අයස අපි ප්‍රසංසාවට කැමති හැබැයි නින්දාව එනකොට අපි ඒකත් එක්ක ගැටිලා අපිට ධර්මය අමතක වෙනවනං ඇත්තටම අපි ධර්මයෙන් ප්‍රයෝජන ගත්ත පිරිසක් නෙමේ. ඒ නිසා පිංහතුනේ සැබෑ ලෙසම අපි ධර්මය තුළ පිහිටල රැකෙනවා කියලා කියන්නේ ලාබලාබ සැපදුක නින්දා ප්‍රසංසා මේ අටලෝ දහම ඉදිරියේ යසායස ඉදිරියේ අකම්පිත බලන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා පුට්ටස්ස ලෝක දම්මෙහි මේ ලෝක ධර්මතාවයන් ඉදිරි
චිත්තං යස්ස නකම්පති කෙනෙක්ගේ හිත කම්පාවෙන් නැත්නම් සැලෙන් නැත්නම් අසෝකං විරජංකෙම යාට විරාජමානව ධර්මය තුළම රැඳීන්න පුළුවන්නම් මොන ප්‍රශ්නාව ඒ තම් මංගල මුත්තම එක මංගල කාරණ ඒ නිසා පින්වතුනි ඔබ ලෝකෙ කොහෙ හිටියත් ඔබ ලංකාව ජීවත් වනත් ඇමරිකාව ජීවත් වනත් ඔස්ට්‍රේලියාව හිටියත් ලෝකෙ කොයි කෙලවර ඔබ ජීවත් වනත් ලෝකෙ මොන විදිහෙ ප්‍රශ්න විපත් දැම් බලන්න මේ වසංගත මුළු ලෝකයේ පුරාම පැතිරිලා යන්න පුංචි කාලෙකින් ලෝකයේ පුරා පැතිරුණ මොන තරම් වේගෙන් මිනිස්සු මේ රෝගයට ගොදුරු වෙනවාද. සමහර කාලවල ස්වභාවික විපත් භූමි කම්පායනු සුනාමි වගේ ගෝදුරු වෙනවා. නායාම් ඇති වෙනවා. ගිනි කඳු පුපුරනවා සමහර රටවල ලැව්ගිනි ඇති වෙනවා ගින්නෙන් විනා අපි දන්නේ නෑ මොන වගේ විපත් කරදර මේකත් එක්ක තමයි ජීවිතය ගලාගෙනයන් ඒ නිසා පින්වතුනි ධර්මය තුළම රැඳීන්න දක්ෂවේ ධර්මය ජීවිතයට ගලප ගන්න ධර්මය තුළින්ම ලෝකයේ දකින්න උත්සාහ කරන්න අන්න එතකොට අපිට නිවරදිව මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ධර්මය වටහාගෙන ධර්මය අවබෝධ කරගෙන ධර්මය තුළින් ලෝකයේ දකින්න ලෝකය අවබෝධ කරගන්න අපිට හැකියාව ලැබෙනවා. ඉති ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා ඔබ හැම දෙනාටම ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ ධර්ම දේශනාව ඔබට පාරමිතාවක් ආශිර්වාදයක් බවට පත්වේවා කියල අපි ආශිර්වාද කරනවා. තින් එහෙම නම් පින්වතුනි ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අපිට වටිනා බුද්ධ ශාසනයක් ලැබුණ මනුස්ස ජීවිතයක් ලැබුණ ෂණ සම්පත්තිය ලැබිලතිය මේ ධර්මය අවබෝධ කරගන්න නම් ඔබ තුළ ඇති කරගත යුතුයි යෝනිසෝ මනසිකාරයක් දම්මානු දම්ම ප්‍රතිපදාව මේ අහන ධර්මයට අනුව නුවනින් විමසීම යෝනිසෝ මනසිකාරය ඒ ධර්මය තුළම ජීවිතයේ පවත්වාගෙනයාම සිල්වත් ගුණවත්ව ධර්මය තුළ හැසිරීම දම්මානු දම ප්‍රතිපදා ඔබට ප්‍රතිඵල කරායන්න පුළුවන් ති ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උතුම් සද්ධහදී ගුණ ධර්ම දියුණු කරගෙන මේ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා